අයිබෝන් අද අපේ භෞතික විද්‍යා දේශනයේ ඊළඟ කොටස මම හැමදාම කියනවා වගේ මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ කලින් දේශන වලට සමන් දීලා ඒවා ඉගෙනගෙන දැන් ගොඩක් අපි කරා දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ අද හිටම මේ ධාරා විද්‍යුතයේ සිද්ධාන්ත ඉවර වෙනවා. තව ටිකකින් ධාරා විද්‍යුත සිද්ධාන්ත ඉවර වෙනවා. ඊට පස්සේ අපි කොහොම ගණන් සාකච්ඡා කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් කලින් දේශනේ මම කතා කරේ විභව බෙදනය. විභව බෙදනය මට ඔයාලට හොඳට මතක ඇති. මම ආයේ ඒක ලොකුවට විස්තර කරන්නේ නැහැ. අද එතන ඉඳන් අද කර්චොෆ් නියම කියන්නේ ධාරා විද්‍යුතයේ තියෙන වැදගත්ම කොටසක්. කර්චොෆ් නියම. ඒක නිසා ඇත්තටම මම කියන්නේ ධාරා විද්‍යුතයේ හදවත මඟ කොටසක් තමයි කර්චොෆ් නියම. අද හරියට කර්චොෆ් නියම කොහොමද ඒවා පාවිච්චි කරන්නේ මොනවාටද පාවිච්චි කරන්නේ ඔක්කොම අපි හරියට ඉගෙන ගමු කර්චොෆ් නියම. එහෙනම් ඊට කලින් මම කෝෂ පද්ධති කියන කොටස චූටි කොටසක් තියෙනවා කෝෂ පද්ධති. ඒක අපි කරලා ඉමු ලියාගන්න කෝෂ පද්ධති combination of cells. කෝෂ පද්ධති combinations of cells. First one cells in series. ශ්‍රේණිගත කෝෂ පද්ධති. cells in series. ශ්‍රේණිගත කෝෂ පද්ධති. ශ්‍රේණිගත කෝෂ පද්ධති cells in series. Now you can see there are 1, 2, 3, 4 cells. The EMF of this cell is E1, E2, E3 and E4. Internal resistance R1, R2, R3, R4. කෝෂ හතරක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා විද්‍යුත්ගාමක බල පිළිවෙලින් E1, E2, E3, E4. අභ්‍යන්තර ප්‍රතිරෝධ පිළිවෙලින් R1, R2, R3, R4. මේ හතරම වෙනුවට දාන්න පුළුවන් තනි කෝෂය. ඒකට අපි කියනවා මොකද? සමග කෝෂය equivalent cell between A and B point. Equivalent cell A, B. Its value is EAB. Internal resistance is RAB. Now we are going to find how to create this EMF and this internal resistance. Very easy. You have to take the sum of these EMFs. මේ සමක විද්‍යුත්ගාමක බලය හොයන්න මේ ඒ කෝෂවල විද්‍යුත්ගාමක බලයන්ගේ එකතුව. හරි සරලයි නේ? EAB equals what is it? E1, E2, E3 plus E4. Then internal resistance of this battery is equivalent battery. මේ සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ කොහොමද දෙන්නේ? R1, R2, R3, R4 වල එකතුව. This is the theory. You know the theory, then we are going to discuss an example. Suppose there are 3 batteries. Example, these are the batteries 1, 2, 3. මෙන්න මේ බැටරි තුනේ 3 volts 2 volts 1 volts 1 ohm 2 ohm 1 ohm. මෙයාගේ සමග කෝෂය equivalent cell මොකද්ද? මේ පැත්තටමයි කීයද? 2 3 5 1 6 6 volts 2 4 4යි. එහෙනම් ශ්‍රේණිගතව series බැටරි සම්බන්ධ කරලා තියෙනවා. ඒ සමග බැටරි equivalent බැටරි කොහොමද කෙලින්ම එකතු කරනවා. හරි සරලයි. බැරි වෙලාව මේ එකක් මොකක් හරි බැටරියක් අනිත් පැත්තට සම්බන්ධ කරලා තිබ්බොත් ඒක අඩු කරනවා. ඒ කියන්නේ දැන් මේක අනිත් පැත්තට සම්බන්ධ කරලා නම් E1 E2 E3 E4. හැබැයි අනිත් පැත්ත හයි කරත් ප්‍රතිරෝධය හොයන්නේ. ප්‍රතිරෝධය හොයන්නේ කියන සංකේතය. මොකද ප්‍රතිරෝධෙට පැත්තක් නැහැ. ප්‍රතිරෝධය කොහොමත්
එකතුවම තමයි. R1 R2 R3 R4 තමයි. පැහැදිලි? හරි. මේක පළවෙනි එක ලියාගන්න සම්පූර්ණයෙන් ලියාගන්න. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. සර්ව සම කෝෂ සමාන්තරගතව සම්බන්ධ කිරීම. සර්ව සම කෝෂ සමාන්තරගතව සම්බන්ධ කිරීම. Identical cells in parallel. සමාන්තරගත කෝෂ සර්ව සම කෝෂ සමාන්තරගත ලෙස සම්බන්ධ කිරීම. සර්ව සම කෝෂ සමාන්තරගත ලෙස සම්බන්ධ කිරීම. Identical cells in parallel. දැන් බලන්න සර්ව සමයි එක වගේ කෝෂ සමාන්තරව සම්බන්ධ කරලා A, B, EMF, E and R. Here, E and R. Here, E and R. Suppose there is no internal resistance. අභ්‍යන්තර ප්‍රතිරෝධය නැහැ කියලා හිතන්න. ඔන්න හොඳට බලා ගන්න. එක වගේ කෝෂ සමාන්තරගතව සම්බන්ධ කළොත් සමග කෝෂය equivalent cell between A and B මොකද්ද ඒකේ උත්තරය E යදී එකට ඊද නෑ මේකයි කතාව ඊම තමයි ඔබයි කතාව එහෙනම් එක සමාන බැටරි සමාන්තරගතව පැරලල් සම්බන්ධ කරොත් equivalent බැටරිය A අගයම තමයි. ඔබ තමයි දැන් ඉගෙන ගන්න පොඩි චූටි කොටස. ඊළඟ කොටස කලින් බැටරි එක සමානවත් එකයි වෙනස් වුණත් එකයි ශ්‍රේණිගතව එක පේලියට සම්බන්ධ කරලා තියෙනවා මොකද්ද? කෙලින්ම එකතුව ගන්නේ සමාන්තරගතව පැරලල් සම්බන්ධ කරලා තියෙනවා කොහොමද ගන්නේ? ඒකම තමයි ගන්නේ. එහෙනම් උදාහරණයක් බලමු. 12 volt. Another one. 12 volt. Another one. 12 volt. Here, instead of using these 3 batteries, what can we use? මේ බැටරි තුනම වෙනුවට බැටරි තුනම විසික් කරලා අපිට දාන්න පුළුවන් මොකද්ද? එක බැටරිය 12 volt. අයිලා තේරුණා කියලා පොඩි උදාහරණයක් කියන්නම්. ඔය පොඩි පෙන්ටෝච් බැටරි කැලේ තියෙනවා. ඒ වල 1.5 වෝල්ට් කියලා තමයි ගහලා තියෙන්නේ. මේ 1.5 වෝල්ට් බැටරි කැලේ 100ක් ගන්නවා. 100ක් කරන් මෙන්න මෙම
එක පිටිපස්සේ එක පිටිපස්සේ එක. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රේණිගතව. සීරීස්. ඔන්නම එක පිටිපස්සේ එක අර බැටරි 100 1.5 බැටරි 100ම එක පියේලියට හයි කරොත් ඒ දෙක අතර එහෙම නැත්නම් මේ සීරීස් හයි කරොත් කොහොමද ඒ දෙක අතර විද්‍යුත්ගාමක බලය ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් 1.5 100ක් කියද 150 ඕ 1.5 100ක් එක පියේලියට හයි කරොත් පැහැදිලි ඔය 1.5 බැටරි 100 සමාන්තරගතව පැරලල් හයි කරොත් මෙන්න මේ වගේ සමාන්තරගතව හයි කරොත් මම තුනක් විතර අඳින්න ඔන්න සමාන්තරගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙම 100ක් සම්බන්ධ කරනවා. එතකොට මෙන්න මේ දෙක අතර විභවාන්තරය කියන්නේ මේ දෙක අතර විභවාන්තරය කියන්නේ 1.5 තමයි. 1.5 තමයි. දැන් ඔන්න ප්‍රශ්නයක් එයි. මේ 1.5 බැටරියට පොඩි ටෝච් බල්බයක් සම්බන්ධ කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව පත්තු වෙනවා. 1.5 බැටරියට ටෝච් බල්බයක් පත්තු සම්බන්ධ කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව බැටරි පත්තු වෙනවා. මේ 1.5 බැටරි 100ක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන තැනක ටෝච් බල්බ් එක පත්තු හයි කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ දෙපැත්තට ටෝච් බල්බයක් 100 දෙපැත්තට ටෝච් බල්බයක් හයි කරොත් දැන් මෙතන 3යි තියෙන්නේ 100ක් තියෙනවා. 100 දෙපැත්තට ටෝච් බල්බයක් සම්බන්ධ කළොත් මොකද වෙන්නේ ටෝච් බල්බ් එක? ටෝච් බල්බ් එකට 150 වෝල්ට් හම්බ වෙනවා. එළිම නේද? අර මං කිව්වා වගේ කලින් එකේ කිව්වා වගේ ඒ ටෝච් බල්බ් එක පත්තු වෙන අවසාන දවසේක. ආයෙත් ඒ ටෝච් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. පිච්චෙනවා. ඒක ඇසම් පහක් දෙන්න ඕන දැනට 150 දුන්නා පිච්චෙන්නේ නැතුව පිච්චෙනවා. එහෙනම් ශ්‍රේණිගත සම්බන්ධ කරලා ඒ දෙක අතර විභවාන්තරයේ ඒ වල එකතු. හැබැයි සමාන්තරගතව දැන් 100ක් හයි කරලා තින්නේ. 100ක් කරලා හයි කරලා තින්නේ. සමාන්තරගත එකට ටෝච් බල්බ් එක සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? ඒ දෙක අතරක් තියෙන 1.5නේ 100ක් බැටරි 100ක් තියෙනවා තමයි. බැටරි 100ක් තිබ්බට ඒ දෙක අතර තියෙන 1.5යි. එහෙනම් ටෝච් බල්බ් එක පත් වෙනවද නැද්ද? ටෝච් බල්බ් එක පත්තු වෙනවා. 1.5ක් මෙයාට හම්බ වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තනි බල්බ් එකක් පාවිච්චි කරලා ටෝච් බල්බ් එක දැල්වන එකේ තනි බැටරියක් පාවිච්චි කරලා ටෝච් බල්බ් එක දැල්වන එකේ බැටරි 100ක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ටෝච් බල්බ් එක පත්තු වෙන එකේ බැටරි 100ක් සමාන්තරගතව සම්බන්ධ කරලා ටෝච් බල්බ් එක පත්තු කරන එකේ ටෝච් බල්බ් එකේ දීප්තිය ගැන ඔයගලන්ට මොකද කියන්නේ? මෙයාගේ දීප්තිය සාමාන්‍ය දීප්තිය. මෙයාගේ දීප්තිය නෑ පිච්චෙන එක. එයා කතාවෙන් අයින්. එයා පිච්චෙනවා. ඒක නෑ. මේ දෙන්න අතර තමයි දැන් අපි කම්පෙයාර් කරන්න යන්නේ. මේ තනි බැටරියෙන් ටෝච් බල්බ් එක පත්තු වීමයි සමාන්තරගත බැටරි 100න් ටෝච් බල්බ් එක පත්තු වීමයි. දෙකේ වෙනස මොකද්ද? දෙකේ කිසි වෙනසක් නැහැ. එක විදිහට තමයි පත්තු වෙන්නේ. එහෙනම් මොකද්ද වෙනස? ඇයි තියෙන්නේ 100? ආයු කාලය. මෙයා මෙන්න මෙහෙම දාලා තිබ්බොත් එයාගේ පැය 3කින් එයා බැස්සොත් බැහැලා බැටරිය බැහැලා මේ ලයිට් එක ඩිම් වෙලා පත්තු වෙන්නේ නැති වෙනවා. ඇයි ඒ බැටරිය බහිනවා. ටික වෙලාවක බැටරිය බහිනවා. හැබැයි මෙතන මාසයක් විතර ලයිට් එක පත්තු වෙවි දිනවා. බැටරි බහින්නේ නැහැ. අර බැටරි 100ම පොඩ බහිනවා. එහෙමයි වෙන්නේ. එහෙනම් ආයු කාලය තමයි මෙතන විශේෂයෙන්ම වැදගත්. නැතුව පත්තු වෙන විදිහවත් මොකද එකම ධාරාව යන්නේ 1.5 විභවාන්තර දෙකකට තමයි මේ දෙන්නම සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනදී ඉගෙන ගන්න කාරණේ මොකද්ද? කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා නම් ඒවල එකතුව ගන්න සමාන වෙනවා. හොඳට මතක තියාගන්න සමාන කෝෂ විවිධ වෙනස් කෝෂ නෙමෙයි. සමාන කෝෂ identical cells. සමාන කෝෂ parallel සමාන්තරගත සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ දෙක අතර විභවාන්තරය, ඒ දෙක අතර potential difference එක, ඒ දෙක අතර electromotive force එක, ඒ දෙක අතර සමක විද්‍යුත්ගාමක බලය ඒකම තමයි. ඕකයි කතාව. ඒකම තමයි. මම හිතනවා පැහැදිලි කියලා. මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම ටික පොඩ්ඩක් කටුවට කටුවකට.
ඊළඟ කතාව මෙන්න මෙහෙම සෙල්ස් කෝෂ එක જાතිය කෝෂ සමාන්තරගතව පැරලල් සම්බන්ධ කරලා තියෙනවා. මොකද වෙන්නේ? E1 E2 E3 ඔහොම සම්බන්ධ කරලා තියෙනවා නම් the equivalent EMF between A and B AB අතර සමක කෝෂය මේකයි කියලා අපිට කෙලින්ම කියන්න බෑ. ඕකයි කතාව. මේකයි කියලා කෙලින්ම කියන්න බෑ. යම් කිසි ආකාරයක අයිඩියා එකක් ගන්න පුළුවන් කෙලින්ම කියන්න බෑ. එහෙනම් ඒ වගේ වෙලාවට තමයි කර්චොෆ් නියම භාවිතා කරන්නේ. මේ වගේ වෙලාවට එක එක මෙහෙම කෝෂ තොගයක් තියෙන තැන්වල කර්චොෆ් නියම භාවිතා කරන්නේ මේ වගේ වෙලාවට. මම ඉස්සරහට කියලා දෙන්න තියෙන පොඩි ට්‍රික් එකක් මම කියලා දෙන්නම්. කර්චොෆ් නියම භාවිතා කරනවා නම් අඩුම කෝෂ දෙකක්වත් තියෙන තැනකට විතරක් කර්චොෆ් නියම භාවිතා කරන්න. නැත්තම් වෙන ක්‍රම තියෙනවා හදන්න. කර්චොෆ් නියම හැම එකටම දාන්න එපා. එහෙනම් කර්චොෆ් නියම කෝෂ දෙකක් හෝ ඊට වැඩි ගන්නක් තියෙනවා නම් එකිනෙකට වෙනස්. අපි කර්චොෆ් නියම තමයි පාවිච්චි කරන්නේ. ඒක ඒ පරිපතය විසඳ ගන්න. පැහැදිලි? එහෙනම් දැන් අපි බලමු මොකද්ද මේ කර්චොෆ් නියම කියන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ පුළු පුලා බලා සිටි ධාරාවිද්‍යාවේ වැදගත්ම කොටස කර්චොෆ් නියම ලියා ගන්න මාතෘකාව කර්චොෆ් නියම. කර්චොෆ් නියම. කර්චොෆ්ගේ පළවෙනි නියමය. මොනින්ම තියෙන එකක්. නිව්ටන් නියම කීයක් තිබ්බද? නිව්ටන් නියම 3ක් තිබ්බා. ඒ වගේ කර්චොෆ් නියම දෙකක් තියෙනවා. කර්චොෆ්ගේ පළවෙනි නියමය. ලොකුවට හිතන්න යන්න එපා. ඉතාලම සාමාන්‍ය සරල එදිනෙදා දේවල් ගැන හිතලා හිතන්න. දැන් හිතන්න මේ ධාරාවිද්‍යාවේ කරන්ට් ඉලෙක්ට්‍රිසිටි අමතක කරන්න. අමතක කරලා ඔයාලා හිතන්න තියෙනවා හන්දියක්. අන්න හන්දියක්. මොන හන්දියක්ද මේ? හතරමං හන්දියක්. කරන්ට් ගියා. මොන හන්දියක්ද මේ? හතරමං හන්දියක් ෆෝර්ත් ජංක්ෂන්. දැන් මේ හතරමං හන්දියේ හිතන්න මෙන්න මෙහෙම පොඩි පෙට්ටි කඩයක් දාලා ඉන්දියාප්පම් විකුණනවා. හතරමං හන්දියේ ඉන්දියාප්පම් විකුණනවා. ඒ ඉන්දියාප්පම් විකුණන මේ දරුවට පේනවා මෙතනින් මෙන්න මෙතනින් හන්දියේ පැත්තට හන්දිය ඇතුළට 3 දෙනෙක් එනවා. ඔතනින් හන්දිය පැත්තට 3 දෙනෙක් එනවා ඇතුළට. මෙතනින් හන්දිය ඇතුළට දෙන්නෙක් එනවා යාට පේනවා. හරි සරල දෙයක්. එයාට තව පේනවා. දැන් හන්දිය ඇතුළට මේ පාරවල් දෙකෙන් 3 දෙනෙකුයි දෙන්නෙකුයි ආවනේ. එයාට තව දුරටත් පේනවා. මෙන්න මේ පාරෙන් හන්දියෙන් එළියට එක්කෙනෙක් ගියා. අර ආපු බස් දෙනාගෙන් එක්කෙනෙක් හන්දියෙන් එළියට ගියා. එහෙනම් මොකද්ද කතාව? මෙන්න මේ පාරේ යන කට්ටිය මේ පාරේ කී දෙනෙක් යනවද? ඒගොල්ලෝ යන්නේ කොහෙටද කියලා අපිට කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? හන්දිය ඇතුළේ කී දෙනෙක් ඇවිල්ලාද? 3 2යි හන්දිය ඇතුළේ 5 දෙනෙක් ඇවිල්ලා. ඒ ආපු 5 දෙනාගෙන් කීයක් එළියට ගිහලාද මේ පාරෙන්? එක්කෙනෙක් එළියට ගිහලා. නැත්නම් තව කීයක් ඉතුරුද? 4 දෙනෙක් ඉතුරු. මේ 4 දෙනා කොහෙන්ද යන්නේ මේ පාරේ? කොයි පැත්තටද යන්නේ? එළියට. එහෙනම් එළියට 4යි. මේ කඩේ කරපු කෙනාගේ නම තමයි කර්චොෆ්. කර්චොෆ් ඕක දැක්කා. දැකලා කර්චොෆ් කිව්වා මොකද්ද? හන්දියකදී හරිද? හොඳට තේරුම් ගන්න. හන්දියකදී ඇතුළට එන කට්ටියගේ එකතුව
එළියට යන කට්ටිය එකතුට සමානයි. ඔක තමයි ඔක අපිටත් කියන්න පුළුවන් අපිට කලින් Kirchhoff කියපු එක තමයි ප්‍රශ්නේ. තව Kirchhoff ඒක ධාරා විද්‍යාවට සම්බන්ධ කරලා තමයි. මොකද්ද? සංධියකදී සංධිය තුලට කරන ධාරාවන්ගේ බීජ එකතුව සංධියෙන් එළියට කරන ධාරාවන්ගේ බීජ එකතුවට සමානයි. ඔක තමයි තවදුරටත් කියන්නේ. දැන් ෆිසික්ස් කියන්නේ පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් තියෙන්නේ. නිකන් කොහොම ලස්සන සරල විදිහට කිව්වම නිකන් ෆිසික්ස් නෙමෙයි වගේ හිතෙනවා තමයි. ඒකින්ද Kirchhoff මෙන්න මෙහෙමයි කිව්වේ. ලියා ගන්න Kirchhoffගේ පළවෙනි නියමය. මේක තමයි පළවෙනි නියමය. Kirchhoff කියපු විදිහට මම කියන්නම්. ලියා ගන්න Kirchhoffගේ පළවෙනි නියමය. සංධියකදී සංධිය තුලට හා සංධියෙන් ඉවතට ගන්න ධාරාවල් සංධියකදී සංධිය තුලට හා සංධියෙන් ඉවතට ගන්න ධාරාවල් වල සංධියකදී සංධිය තුලට හා සංධිය තුලට හා ඉවතට ගන්න ධාරාවල් වල සංධියකදී සංධිය තුලට හා ඉවතට ගන්න ධාරාවල් වල බීජ ඓක්‍යය शून्य वे बीज ऐक्य शून्य वे बीज ऐक्य शून्य वे දැන් ඔයගොල්ලෝ බලන්න මේ මොකද මේ කිව්වේ මේ ඉගැන්වුවේ තව එකක් ලියන්න දුන්නේ තව එකක් අපි දෙක සම්බන්ධ කරලා බලමු ලියා ගන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටිය the algebraic sum of currents the algebraic sum of currents passing towards a point of a circuit is equal to zero. The algebraic sum of currents passing towards point of a circuit is equal to zero. දැන් මම ඉගෙනන්නේ එකක් ලියන්න දීලා තියෙන තව එකක්. මොකක්ද ඉගෙනන්නේ? හන්දිය ඇතුළට ගන්න ධාරාවල් එළියට ගන්න ධාරාවල් සමානයි. මම මේක මේ 3යි 2යි මකලා ධාරාවල් වලින් දා ගන්නවා. මෙන්න මෙහෙම. මෙතනින් I1 කියලා ධාරාවක් ඇවිල්ලා. මෙතනින් I2 කියලා ධාරාවක් ඇවිල්ලා. මෙතනින් I3. මෙතනින් I4. ඔන්න ධාරාවල් හදලා. එහෙනම් අපි දන්නවා මොකද මම පෙට්ටි කඩේත් කඩලා දාන්නම්. අපි දන්නවා මොකද්ද? ඇතුළට ගන්න ධාරාවල්. ඒ මොනවාද? I1 I2. සංධියෙන් එළියට යන ධාරාවල් මොනවාද? I3 I4. Kirchhoff කියන්නේ මොකද්ද? ඔය දෙක සමානයි කියලා අපිත් දන්නවා ඔය දෙක සමානයි කියලා. හැබැයි Kirchhoff ලියන්න දීලා තියෙන්නේ වෙන මොකක්ද අපරම ප්‍රශ්නයක්. මොකද්ද? සංධිය තුලට ගලන ධාරාවන්ගේ හා සංධියෙන් ඉවතට ගලන ධාරාවන්ගේ බීජ ඓක්‍යය කියන්නේ මොකක්ද? මේ ටිකත් මෙහෙට ගන්න. I1 I2 minus I3 minus I4 equals 0. ඔන්න Kirchhoff කියපු දේ. ඔන්න Kirchhoffගේ පළවෙනි නියමය. මොකද්ද? සංධියකදී සංධිය තුලට කරන ධාරාවන්ගේ හා ඉවතට කරන ධාරාවන්ගේ බීජ එකතුව ශුන්‍ය වේ. මොකද්ද Kirchhoffගේ පළවෙනි නියමය? සංධියකදී සංධිය තුලට කරන ධාරාවන්ගේ හා සංධියෙන් ඉවතට කරන ධාරාවන්ගේ බීජ ඓක්‍ය ශුන්‍ය වේ. ඕකයි කතාව. ඉතින් හරි අහිංසක කතාවක්. Kirchhoffගේ පළවෙනි නියමයෙන් කියන අහිංසක කතාවක් පොඩි උදාහරණයකට මම පෙන්නන්නම්. example. ඔන්න මෙන්න ධාරාවක් 5 ඇම්පියර් මෙන්න මෙතනින් කැඩිලා යනවා මේ පැත්තට 3 ඇම්පියර් එකක්. එහෙනම් මෙතනින් මේ පැත්තට යන්නේ කොච්චරද? කොච්චරද මේ පැත්තට යන්නේ? 5ක් ආව 3ක් ගියා නම් 2ක් එළියට. 2 ඇම්පියර්. ඔක තමයි කතාව. ඉතින් ඒකයි මම කිව්වේ ධාරා විද්‍යුතයේ කරන්ට් ඉලෙක්ට්‍රිසිටි ලේසි කියලා. එහෙනම් Kirchhoffගේ පළවෙනි නියමය ඉතාමත් ලේසි.
වැඩි ඔට්ටු වෙන්න දෙයක් නැහැ. ටක් ගාලා මේක ලියා ගන්න. ලියාගෙන ඉගෙන ගන්න. හරි දැන් අපි වැඩක් කරමු. ලියා ගන්න ගාන ඉතිරි ශාඛාවේ ගලන ධාරාව සොයන්න. ඉතිරි ශාඛාවේ ගලන ධාරාව සොයන්න. Find the current in remaining line. Find the current in remaining line. ඉතිරි ශාඛාවේ ධාරාව සොයන්න. ගණන් ටිකක් දෙන්න. ගණන් ටික හදමු. මේක ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක. මාත් එක්කම යන්න ගන්න. මේ ඉතිරි ශාඛාවේ ගලන ධාරාව ගන්න ඉතින් මෙන්න මේකේ උත්තරේ වෙන පාටකින් ලියා ගන්න. නැත්නම් ගාන මොකද්ද උත්තරේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම මේක කරලා දෙන්නම් ඔයගොල්ලන්ගේ සිතසුව පිණිස. මම මේ පළවෙනි ගාන කරලා දෙන්නම්. 5ක් එනවා හන්දිය ඇතුළට, 1ක් එනවා හන්දිය ඇතුළට. එහෙනම් මෙතනින් කොහෙටද යන්නේ? එළියට. එළියට යන්නේ. කීයද යන්නේ? 5 1 හරි. සරල ගණන් ටික. හොඳයි. ගණන් 9ක් තියෙනවා. ගණන් 9 විනාඩියක් ගන්න try කරමු. මොකද කරන්නේ තියෙන්නේ මේ ඉතුරු මේ හැම එකම එකක ලියලා නැහැ. මේ ඉතුරු ශාඛාවේ ගලන ධාරාව.
current in the remaining line. ටක් ගාලා බලමු. හන්දියට එකක් ගිහිල්ලා එකක් ඇවිල්ලා දෙකක් ගිහිල්ලා නේ. හන්දියෙන් එළියට දෙකක් ගිහිල්ලා. හැබැයි ඇවිත් තියෙන එකයි. එහෙනම් මේකෙන් මොකද වෙන්න ඕන? ඒකෙන් ඇතුළට එකක් යන්න ඕන. ඔව්යි බලා. මේ උත්තරේ මම රවුම් කරලා දෙන්නම්. නැත්තම් උත්තරේ මොකද්ද ගාන මොකද්ද කියලා ගන්න එක මෙතන හන්දියෙන් දෙකක් ගිහිල්ලා එළියට එකයි ඇවිත් තියෙන්නේ නේද? තව එකක් ඇතුළට එන්න ඕන. දැන් බලමු. දෙකක් ඇවිල්ලා දෙකක් ගිහිල්ලා. හරි. කර්ජොෆ්ගේ පළවෙනි නියමය හරි. මෙයා දෙකක් ඇවිල්ලා එකක් ඇවිල්ලා ඔක්කොම ආපු එකද නේ? තුනක් එළියට යනවා. තුනක් එළියට යනවා. නේද? පහක් ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා. ඊට පහයි පහව හතරක් 20ක් ගිහිල්ලා. එහෙනම් ඇතුළට 20ක් එන්න ඕන. ආපුතනක් නැහැ. එන්න මෙතන තමයි උත්තරේ. 20ක් එන්න ඕන. 5 10 15 20 ඔක්කොම ගියේ ඒවා එහෙනම් ඇතුළට 20ක් එන්න ඕන. 10ක් ඇවිල්ලා 3ක් ගිහිල්ලා එහෙනම් 7ක් එළියට යන්න ඕන. දෙකක් ඇවිල්ලා 5ක් ගිහිල්ලා එහෙනම් 3ක් ඇතුළට ඇවිල්ලා තියෙන්න ඕන. දෙකක් ඇවිල්ලා 3කුත් ඇවිල්ලා ඔක්කොම ආපු එක වෙලා තියෙනවා. 5ක් එළියට යන්න ඕන. ගිහිල්ලා 3 1 2 3 3ක් ගිහිල්ලා නම් 3ක් එන්න ඕන. එහෙනම් 3යි ඇම්පියර්. දෙකක් ඇවිල්ලා එකක් ගිහිල්ලා නේද? ඉතුරු එක මෙහෙන් යන්න ඕන. ඒකයි ඇම්පියර්. ඔන්න කර්චොෆ්ගේ පළවෙනි නියමය භාවිතා කරලා අපි පොඩි ගණන් කීපයක් හැදුවා. මේ ගණන් කීපේ මේ ගණන් නම් මේ හරියට තේරුම් ගන්න ලියා ගන්න. මම හිතනවා එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. හරි. එහෙනම් කර්චොෆ්ගේ දෙවන නියමය පළවෙනි නියමය පැහැදිලි කියලා මම විශ්වාසයි. පළවෙනි නියමය ඔච්චරයි. කර්චොෆ්ගේ දෙවන නියමය දැන් ඉගෙන ගමු. ලියා ගන්න කර්චොෆ්ගේ දෙවන නියමය. කර්චොෆ්ගේ දෙවන නියමය. ලියා ගන්න. පරිපථයක පුඩුවක් වටා ඇති විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍යය එම පුඩුව වටා ඇති IR ගුණිතයන්ගේ IR ගුණිතයන්ගේ බීජයික්‍යයට සමාන වේ. Any closed
electric circuit loop, any closed electric circuit loop, any closed electric circuit loop, any closed electric circuit loop, comma, the algebraic sum of electromagnetic forces, the algebraic sum of electromagnetic forces, electromotive, the algebraic sum of electromotive forces, the algebraic sum of electromotive forces of cells, any closed electric circuit loop, the algebraic sum of electromotive forces of cells is equal to the sum of IR product, to the sum of IR, to the sum of IR product, where I and R are, where I and R are, you know, where I and R are current and resistance respectively, current and resistance respectively, current and resistance respectively. හරි දෙගොල්ලම චුට්ටක් ඔය ලියාගත්ත කර්චොෆ්ගේ දෙවන නියමය කියවලා බලන්න. ලියාගත්ත කර්චොෆ්ගේ දෙවන නියමය කියවලා බලන්න. දැන් ඔය ලියාගත් එක මෙලෝ මගුලක් තේරෙන්නේ නැතුව ඇති. නිකන් අමුතුම අප්‍රපංශයක් ලියවිලා ඇති. ඔය අප්‍රපංශය ඔහොමම තියන්න. තියලා මම එක ගානක් හදන්නම් ඕගොල්ලොත් එක්ක. මේ ගාන වලට හදන්න දෙන ගාන නෙමෙයි මේ ඉගන්නන එකක් කරන්නේ. මේ උගන්නන ගාන තේරුම් ගන්න. මම උදව් වෙන්නම්. ඊට පස්සේ අපි ආයෙත් ඕකට එමු. ආයෙත් ඕකට ඇවිල්ලා බලමු මොකද්ද කතාව කියලා. හරි. මේ ගාන ලියා ගන්න පහත පරිපතේ සියලුම ශාඛාවලින් පහත පරිපතේ සියලුම ශාඛා තුලින් පහත පරිපතේ සියලුම ශාඛා තුලින් ගලන ධාරාවල් සොයන්න. පහත පරිපතේ සියලුම ශාඛා තුලින් ගලන ධාරාවල් සොයන්න. Find the currents flowing every line of the following circuit. Find the currents flowing every line of the following circuit. ඔන්න සර්කිට් එකක් තියෙනවා. දැන් හොඳට බලා ගන්න. අද මම මේ පාඩම අද ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ දේශනෙටත් යනවා. හැබැයි මේ කරන ටික හරියට ඉගෙන ගන්න. මේක නුහුරුයි වගේ දැනෙයි. නුහුරුයි වගේ දැනුණට මේ වගේ ගණන් මම හදනවා 5ක් 6ක් හදනවා දැන් ඇතුලේ මේ වීඩියෝ එක ඇතුලේම ඊළඟ වීඩියෝ වල මේ වගේ ගණන් 5ක් 6ක් හදනවා. ඒ හදද්දී ඔයාලට මේක හුරු වෙලා තේරෙන්න පටන් ගන්නවා. කොටින්ම කිව්වොත් කර්චොෆ් නියම කියන්නේ අතිශය ලේසි දෙයක්. සත්තයි අතිශය ලේසි දෙයක්. නිකන් ඇඟේ පතේ හයියෙන් ඔළුව කල්පනා කරන්න ඕනේ. ඇඟේ පතේ හයියෙන් අපිට මේ යාන්ත්‍රික විදිහට කරන්න පුළුවන් දේවල් තමයි මේ කර්චොෆ් නියම කියන්නේ. ඒක නිසා ලේසි දෙයක්. නිකන් අවුල් වගේ දැනෙනවා නම් මෙහෙම උගන්නකොට යද්දී ඒ නුහුරු ගතිය නිසා ගණන් 3 4ක් 5ක් 6ක් හදද්දී මේක ඉතාමත් දැන් විභව බෙදෙන කියන එක දැන් චුට්ටක් ඕකේනේ. සමග ප්‍රතිරෝධය හොයනවා කියන ඒවා ඕකේනේ. අන්න ඒ වගේ ඒවා මුලින් ඉගෙන ගත්ත අලුත චුට්ටක් අවුල්. ඒක නිසා මේ අද කරන ගාන ඔහොම ඉගෙන ගන්න ගණන් කීපයක් හදද්දී අනිවාර්යෙන් හරියනවා. හරි? හරි. දැන් මේකේ මේ පරිපතේ තියෙන ශාඛාවල ටික බලමු.
මොකද්ද? මේ බලන්න. මෙන්න මේ මෙතනින් පටන් අරන් මෙන්න මේ ඔක්කොම එක ශාඛාවක් නේද? ඇයි මෙතනින් ගලන ධාරාවල දැන් මෙතන හන්දියක් නෙමෙයි මෙතන වංගුවක් නේ. වංගු වලින් ධාරාව වෙනස් වෙන්නේ නැහනේ. ඔයාලට මතකද මං කිව්වා ධාරාව වෙනස් වෙන්නේ හන්දියකදී පමණයි. නැත්තම් මේ තනි ලයින් එකේ තනි ධාරාව. එහෙනම් මෙන්න මේ ලයින් එකේ සම්පූර්ණ තනි ධාරාව ගන්න. එහෙනම් අපි ඒකට I1 කියලා දාගමු. I1 හොයන්න ඕන. I1 මෙතනනුත් I1. මෙතනනුත් I1. ඔන්න I1 දැම්මා. ඊට පස්සේ මෙන්න මෙතනින් හන්දියක් හම් වෙලා. හන්දියෙන් අනිවාර්යෙන් ධාරා දෙක තුනක් යන්නේ. මෙතනින් I1 එනවා. මෙතනින් I2 කියලා දාමු අපි. උඩට යනවා I2. දැන් ඕගොල්ලෝ බලයි ඇයි උඩට යනවා දැන් මේ කියලා. ඕක උඩින් ඉඳන් පල්ලයට එනවා දාන්න පුළුවන් කියලා. ගණන් ගන්න එපා. ඔයාලට කැමති විදිහකට මේ ධාරාවල් ලකුණු කරන්න. ඔයාලා ධාරාවල් ලකුණු කරපු පැත්ත වැරදි නම් ඔයාලට මේ I2 වෙනුවට උත්තරේ ඍණ ගාණක් එයි. I2 වෙනුවට උත්තරේ ඍණ ගාණක් එයි. පැහැදිලි? මෙතන I3. හැබැයි මෙතන I3 දැන් මේක මෙහෙමනේ තියෙන්නේ මෙහෙම තුන්මං හන්දියක් නේ. මතකයි ඔයාලට දැන්. මේ I1 කෙනෙක් ඇවිල්ලා I2 කෙනෙක් උඩට ගිහිල්ලා. එහෙනම් මෙතන මොකද්ද? මෙතන I3 කියලා දාන්න පුළුවන්. I3 කියලා දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් ඉන්න දෙන්න මදිවට තව එකෙක් අල්ල ගන්න ඕනේ නැහැ. අපි දන්නවා කර්චොෆ්ගේ පළවෙනි නියමයට අනුව මොකද්ද? ඉතින් I1 ඇවිල්ලා I2 ගිහිල්ලා මෙතනින් මොකද්ද යන්නේ? I1 ඍණ I2 අන්න කතා. I1 එකක් ආව මතකයි. අපි ගණන් 9ක්ම හැදුවා. 5 ඇම්පියර් ඇවිල්ලා 1 ඇම්පියර් උඩට ගියොත් මෙතනින් යන්නේ කීයක්ද? 5න් එකක් 4 ඇම්පියර්. එහෙනම් මෙතන අපි I3 කියලා එකක් අලුතෙන් ගෙන්නන්නේ නැහැ. මෙතන එහෙනම් මොකද? I1 ඇවිල්ලා 2 ගිහිලා I1 ඍණ I2. මෙතනනුත් I1 ඍණ I2. මෙතනනුත් I1 ඍණ I2. එකම ලයින් එකනේ. එකම ලයින් එකේ හැමතැනම ධාරාවල් එකයි. සර්කිට් එක ඇඳගෙන ධාරාවල් ලකුණු කරගන්න බැහැ. සර්කිට් එක ඇඳගෙන ධාරාවල් ලකුණු කරගන්න. සර්කිට් එක මම පොඩ්ඩක් විස්තර කරන්නම්. කෝෂ දෙකක් තියෙනවා. 5 වෝල්ට්ස් 4 වෝල්ට්ස් ඒ වල ඉන්ටර්නල් රෙසිස්ටන්ස් අභ්‍යන්තර ප්‍රතිරෝධ 1 ohms 1 ohms. ප්‍රතිරෝධක දෙකක් තියෙනවා 2 ohms 2 ohms. ලයින්ස් ශාඛා තුනක් තියෙනවා. මෙන්න පළවෙනි ලයින් එක. ඔන්න පළවෙනි ලයින් එක. තව ශාඛාවක් තියෙනවා මෙන්න දෙවෙනි ලයින් එක. තව ශාඛාවක් තියෙනවා මෙන්න තුන්වෙනි ලයින් එක. ලයින් තුනයි. ශාඛා තුනයි. මේ ලයින් එකේ ගන්න ධාරාව මොකද්ද අපි සැලකුවේ? I1 කියලා අපි සැලකුවා. ඒක අපිට හොයන්න ඕන. මොකද ගානේ කොහොමද තියෙන්නේ? ගානේ තියෙන හැම ශාඛාවකම ගන්න ධාරාව වෙනම් I1 හොයන්න ඕන. මේ ශාඛාවේ ධාරාව මොකද්ද? I2. ඒක අපි දාගත්තේ උඩට දාගත්තේ. ඒක හොයන්න ඕන. මේ ශාඛාවේ ධාරාව මොකද්ද? I3 දාන්න පුළුවන්. එතකොට I3 කියලා තව එකක් හොයන්න බෑ. ඊට වඩා ලේසි I1 ඍණ I2. මේ දෙන්න දන්නවනම් මෙයා හොයන්න පුළුවන්. I1 ඍණ I2 වලින් මේක බලන්න. එහෙනම් ශාඛාවල් ඔක්කොම ඇනලයිස් කරා. ශාඛාවල් වල ගණන ධාරාවල් I1 සහ I2 සහ I1 ඍණ I2. ඒවා දැන් හොයන්න වෙන කතාවේ තමයි ඉන්නේ. ඒකට තමයි කර්චොෆ්ගේ දෙවන නියමය පාවිච්චි කරන්නේ. ඒක තමයි මම දැන් ඔයාලට මේ කියා දෙදී ඉන්නේ. එහෙනම් දැන් කර්චොෆ්ගේ දෙවන නියම පොඩ්ඩක් කියවමු බලන්න. මොකද එයා කියන්නේ? පරිපථයක ඕනෑම මේ පුඩුවක් කරා. පුඩුවක්. මොකද්ද මේ පුඩුවක්? English medium කට්ටිය loop පුඩුවක් closed loop සම්වෘත පුඩුවක් ඕනෑම සම්වෘත පුඩුවක්. ඔතන මම සම්වෘත කියන වචනේ කියලා නැත්තම් ලියා ගන්න. ඕනෑම සම්වෘත පුඩුවක් කරා. පුඩුව කියන තැන සම්වෘත කියන වචනේ දාගන්න.
සමෘද්ධ පුඩුවක් කියන්නේ පුඩුවක් කියන්නේ මෙන්න මේව සමෘද්ධ පුඩුවක් කියන්නේ මෙන්න මේව කාමරයක්. රවුන්ඩ් මේ කියන්නේ වට වෙච්ච කාමරයක්. කාමරයක්. මොකක් හරි කාමරයක්. එහෙනම් මේ පරිපතේ කාමර මොනවද? මේ පරිපතේ කාමර මොනවද? ඔන්න එක කාමරයක්. ඔන්න එක කාමරයක්. මෙන්න තව කාමරයක්. කාමර දෙකයි. මේ ලොකු එක්කෙනා තනි කාමරයක් විතර ගන්න පුළුවන්. එහෙනම් කාමර තුනයි. එහෙනම් එක්ක මේ කාමරය නැත්තම් මේ කාමරය නැත්තම් ලොකු කාමරය. එහෙනම් loops, how many loops are there? 3 loops. First one, second one and the third one. සමෘද්ධ පුඩු කීයක් තියෙනවද? 1යි 2යි 3යි. එහෙනම් මුලින්ම කරන්නේ ඔයාලා කැමති සමෘද්ධ පුඩුවක් තෝරගන්නවා. මම මේ වෙලාවේ මෙන්න මේ පුඩුව තෝරගන්නවා. මෙන්න මේ පුඩුව තෝරගන්නවා. කැමති සමෘද්ධ පුඩුවක් තෝරගන්නවා. මම මේ වෙලාවේ මෙන්න මේ පුඩුව තෝරගන්නවා. ඊට පස්සේ කරන්නේ සමෘද්ධ පුඩුවේ කැමති ලක්ෂයක් තෝරගන්නවා. කැමති ලක්ෂයක්. මෙන්න මේක. මම තෝරගත්ත ලක්ෂය. ඊට පස්සේ සමෘද්ධ පුඩුව හරහා ගමන් කරන කැමති දිශාවක්. මොකද දිශාව එක්කෝ දක්ෂිනාවර්ත clockwise නැත්නම් වාමාවර්ත anti clockwise or counter clockwise. clockwise or counter clockwise. දක්ෂිනාවර්ත වාමාවර්ත. ඔරලෝසුවේ කඩ යන පැත්ත අනිත් පැත්ත. කැමති පැත්ත. දැන් ඔයගොල්ලෝ බලන්න මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. පැත්තක් තෝරගන්නවලු, පුඩුවක් තෝරගන්නවලු. සමහර ෆිල්ම් තියෙනවා රහස් පරීක්ෂක ෆිල්ම් එකේ මැදක් වගේ යනකම් තේරෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි වෙන දේ පේනවා. හැබැයි මොකටද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ටිකක් ෆිල්ම් එකේ මැද හරියට යද්දි තේරෙනවා මේක මෙහෙමනේ යන්න අරයා මෙතෙන්ට මේක නිසා කීකේ ෆිල්ම් එකේ අර කතාව දැන් අපිම හිතලා තේරුම් ගන්න ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්න අපි බලන්න පටන් ගන්න. අර කොහොමද මේ මුනේ කියලා හිත කරන්නේ. ඒ වගේ මේ ෆිල්ම් එකෙන් දැන් වෙන දේ පේනවා. මොකටද වෙන්නේ අරකයි මේක කිසි දෙයක් දන්නේ නැහැ. අවසාන වෙනකම් ඉන්න ඊට පස්සේ තේරෙයි. ඊට පස්සේ නුහුරු ගතියකින් තේරෙයි අවසාන වෙනකම් මම ඇදුවට පස්සේ තේරෙයි. දැන් මේ ගාන විතරයි මම අදා දන්නේ. ඊට පස්සේ ඊළඟ ගාන ඊළඟ දවසේ අවසාන වෙනකම් හැදුවම තේරෙයි. තේරුණාට නුහුරු ගතියක් තේරෙයි. හැබැයි මේවා ගණන් 3ක් 4ක් 5ක් හදද්දී මේක සිම්පල් දෙයක් වෙනවා. ඒක නිසා මේ අද කරන පාඩම හරියට ඉගෙන ගන්න ලබන සතියේ මම මේක ඔයාලට පුළුවන් කරවන්න. අද පුළුවන් කරන්න බෑ. ලබන සතියේ මම මේක ඔයාලට පුළුවන් කරවන්නම්. අද වැඩේ ඉගෙන ගන්න. ඒකයි මට අවශ්‍ය. හරි? හරි. මොකද කරේ මුලින්ම ධාරාවල් ලකුණු කරා. ධාරාවල් ලකුණු කරගෙන මම හිතනවා පැහැදිලි කර්චොෆ්ගේ පළවෙනි නියමය. According to the Kirchhoff's first law we mark current I1, I2 and I1 minus I3. එච්චරයි. ඊට පස්සේ කැමති පුඩුවක් තෝරගත්තා. මොකද මම මෙතනින් තෝරගත්ත පුඩුව මෙන්න මේ පුඩුව තමයි තෝරගත්තේ. ඊට පස්සේ කැමති ලක්ෂයක් තෝරගත්තා. මොකද මම මෙතන තෝරගත්ත ලක්ෂය මෙන්න මේ ලක්ෂය. ඊට පස්සේ කැමති පැත්තක් තෝරගත්තා. දැන් මම තාම පැත්තක් තේරුවේ නැහැ. මම තෝරගන්නවා පැත්ත මෙන්න මෙම වාමාවර්ත ඇන්ටි ක්ලොක්වයිස් එක තෝරගන්නවා. ඊට පස්සේ කැමති පැත්තක් තෝරගන්න අපි මුලින්ම යන්නේ දැන් මෙන්න මේ පැත්ත තෝරගත්තා. අර මතකද අර මේ ගූරුණ එහෙම ගන්න ඒ වගේ නේද? එක දවසක් දරුවෙක් පන්තියේ නිදි මේක ඔක්කොම මෙහෙම කරලා මේ දැන් මෙතන ලක්ෂයක් දාලා තිබ්බා. එකපාර හැරුණේ. මොකද්ද කරන්න කියලා අහන්නේ නේද? මෙන්න මේ ලක්ෂය වටා ගූරුණයක් ගමු කිව්වා. මේ ලක්ෂය වටා ගූරුණයක් ගමු කිව්වා. හරි. ඉතින් මේ ධාරා විද්‍යාවේ බල සමුද්‍රතාවය නෙමේ අපි කරන්නේ මෙන්න මේ පුඩුව මෙන්න මේ පැත්තට අපි මොනවා හොයන්න යන්නේ? විද්‍යුත් ගාමක බල හොයන්න යන්නේ. විද්‍යුත් ගාමක බල තියෙන්නේ කොහෙද? විද්‍යුත් ගාමක බල තියෙන්නේ කෝෂවල. එහෙනම් අපි මොනවා හොයන්න යන්නේ? කෝෂ හොයන්න යන්නේ. හොඳට තේරුම් ගන්න. එහෙනම් මම දැන් මෙතන ඉඳන් කෝෂ හොයාගෙන යනවා. හරි? මම ඕගලන්ට මට දන්නවල විදියක් නැහැ කෝෂයක් හම්බුනොත් පන්තියේ නම් මම කියනවා කියන්නේ කියලා කෝෂයක් හම්බුනොත්. දැන් ඕගොල්ලෝ මේ
උතන නේද ඇඳේ ඉන්නවත් දන්නේ නැහැ මේසෙ ඉන්නවත් දන්නේ නැහැ කකා ඉන්නවත් දන්නේ නැහැ කෝෂයක් හම්බුනොත් ඕගොල්ලෝ හිතින් විමසන්න ඔන්න මම ඇවිල්ලා යනවා මොනවා හොයන්නද කෝෂ හොයාගෙන සෙල්ස් හොයාගෙන බැටරිස් හොයාගෙන අන්න හම්බුණා මෙන්න කෝෂයක් හම්බුණා කෝෂි හම්බෙද්දී කොහොමද යන්නේ අපි පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට යද්දී පල්ලමක් බහින්න වෙනවා නම් අපි ඒක ඍණ කියලා ගන්නවා. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට යද්දී කන්දක් නගින්න වෙනවා නම් අපි ඒක ධන කියලා ගන්නවා. දැන් මේ පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට යද්දී අපිට මොකක්ද වෙලා තියෙන්නේ? පල්ලමක් බහින්න වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද? ඍණ කියලා ගන්න. එහෙනම් මොකද්ද? ඍණ 5යි. එක කෝෂයක් හරි. තව කෝෂයක්. අයි අපි මේ යන්නේ අපි තෝරගත්ත මේ පුඩු ඒ තෝරගත්ත පුඩු යන්න ඕන. එච්චරයි. කෝෂ එච්චරයි. වෙන කෝෂ නැහැ. එහෙනම් මොකද කතාව? මොනවද මේ කර කර ඉන්නේ මේ I1 I2 ඔය ඉන්නේ. ඒකට මොකද්ද අපි පාවිච්චි කරන උපක්‍රමය? කර්චොෆ්ගේ දෙවෙනි නියමය. මොකක්ද අපි කර්චොෆ්ගේ දෙවෙනි නියමය කියලා අපි කරන ස්ටෙප්ස් මොනවාද? කැමති පුඩුවක් තෝරගන්නවා. මෙතනින් අපි තෝරගත්තේ මෙන්න මේ පුඩුව. කැමති ලක්ෂයක් තෝරගන්නවා. මෙතනදී මම තෝරගත්තේ මෙන්න මේ ලක්ෂය. ඇවිදන් යන කැමති පැත්තක් තෝරගන්නවා. මම මෙතනින් තෝරගත්තේ මේ ඇන්ටි ක්ලොක්වයිස් ඔර්ලෝසුවේ කට වෙන පැත්තේ අනිත් පැත්ත. මොනවා හොයන්ද යන්නේ? බැටරි හොයාගෙන. එහෙම නැත්නම් විද්‍යුත් ගාමක බල හොයාගෙන. ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝසස් හොයාගෙන. එහෙනම් ඒව තියෙන්නේ කොහෙද? බැටරි ගාව. එහෙනම් බැටරි හොයාගෙන යනවා. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට බහිනවා නම් ඍණ කියලා ගන්නවා. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට නගිනවා නම් ධන කියලා ගන්නවා. මම ඒක නිසා ඍණ කියලා ගත්තා. මට ආයෙ වෙන බැටරි හම්බුන්නේ නැහැ පාරේ. මගෙන් හම්බුණා නම් ඒවත් දාන්න ඕන. එච්චරයි. ඊළඟ නීතිය කලින් දැන් මම කියවනේ කැමති පැත්තක් තෝරගන්න කියලා ඇවිදින්න. කලින් තෝරගත්ත පැත්තම දැන් ඊළඟ පාර තෝරගන්න ඕන. දැන් ආයෙ කැමති පැත්ත තෝරගන්න බෑ. දැන් කලින් තෝරගත්තේ මේ පැත්තනේ. එහෙනම් ඒවම ඒ පැත්තටම යනවා. මොනවා හොයද දැන් යන්නේ ගමන. දැන් යන්නේ ප්‍රතිරෝධ හොයාගන්න. ප්‍රතිරෝධ හොයාගන්න. මේ බැටරිය ඇතුලේ තියෙන ප්‍රතිරෝධයත් ප්‍රතිරෝධයම තමයි. ඕකයි කතාව. එහෙනම් ප්‍රතිරෝධ හොයාගෙන යන්නේ ප්‍රතිරෝධයක් හම්බුනොත් කතා කරා. අන්න ප්‍රතිරෝධයක් හම්බුනා. මෙතනදී කරන්නේ මෙච්චරයි ප්‍රතිරෝධය ඒ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව මොකද මේ ලයින් එකකින් ගලන ධාරාව I1 ගලන ධාරාවෙන් වැඩි කරලා ලියනවා. එහෙනම් එකයි වැඩි කිරීම මොකද්ද? I1. අපි යන පැත්තටම නම් ධාරාවක් දකුණු කරලා තියෙන්නේ ධන කියලා ලියනවා. හරි ඒක හරි. ආය ප්‍රතිරෝධ හොයන්න. අන්න හම්බුණා. දෙක ලිව්වා. ඒක හරහා යන ධාරාව ලිව්වා. I1. අපි යන පැත්තටම ගිහින් තියෙන්නේ. එහෙනම් ධන. ආය ලිව්වා. මේ පුඩුවේ යන්න ඕන මේ කැලේ යන්නේ නැහැ. අන්න දෙවරක් I2 දෙවරක් I2 අපි යන පැත්තටම ගිහින් තියෙන්නේ එහෙනම් ධන ඉවරයි ඔන්න එකක් කිව්වා පැහැදිලි මොනවාද කරේ මුලින්ම මොකද්ද මුලින්ම අපිට ඕන ආයි මුලින්ම බලමු මොකද්ද මේක කරන්න ඕන මේ I1 I2 I3 වන්නා හැම ශාඛාවෙම ගන්න ධාරාවල් ගන්න. ඒකට මොකද කරේ? කැමති පුඩුවක් ලූප් එකක් තෝරගන්න. මම තෝරගත්ත මෙන්න මේ ලූප් එක. කැමති ලක්ෂයක් තෝරගන්න. මොකද ලක්ෂය මේ ලක්ෂය. කැමති පැත්තක් තෝරගත්තා. මම මේ පැත්තට යනවා කියලා තෝරගත්තා. මේ පැත්තට ගියොත් වැඩ දෙකේදීම මේ පැත්තටම යන්න ඕනේ. මේ පැත්තට යන්න තීරණය කරා නම් වැඩ දෙකේදීම මේ පැත්තටම යන්න ඕනේ. දැන් මම මේ පැත්තට යන්න තීරණය කරේ. මුලින්ම මම ඇවිත් යන්නේ මොනවා හොයද්ද? බැටරි හොයාගෙන. ඔන්න බැටරියක් හම්බුණා. බහැලා තියෙන ඉඳ රින. එච්චරයි මට බැටරි හම්බුනේ. ඒක ඉවරයි. ඊට පස්සේ මොනවා හොයන්න යන්නේ? ප්‍රතිරෝධක හොයාගෙන රෙසිස්ටර්ස්. ඔන්න ප්‍රතිරෝධයක් ගමන අදාළ ප්‍රතිරෝධය ඒක හරහා ගන්න ධාරාවෙන් කරන්ට් එකෙන් වැඩි කරනවා නේ. කරන්ට් එකෙන් වැඩි කරනවා. මෙන්න ප්‍රතිරෝධය කරන්ට් එක. ප්‍රතිරෝධය කරන්ට් එක. ප්‍රතිරෝධය කරන්ට් එක. අපි යන පැත්තටම නම් කරන්ට් එකක් ගිහිල්ලා තියෙන්නේ ධන. යන පැත්තටම නම් කරන්ට් එකක් ගිහිල්ලා තියෙන්නේ ධන. යන පැත්තටම නම් කරන්ට් එකක් ගිහිල්ලා තියෙන්නේ ධන. තුනම ධන. අපි යන පැත්තට ඉන්නේ. මෙතන ගන්න නැත්තේ. මෙතන ආය ප්‍රතිරෝධ නැහැ. මේ ලූප් එකේ මේ පුඩුවේ ප්‍රතිරෝධ තියෙන්නේ මේ අයින් නැහැ. ඔන්න කතාව.
දැන් අපි බලමු කර්චොෆ්ගේ අර ලියාගත් අප්‍රභංශයේ අතේරිච්ච නැති කර්චොෆ්ගේ දෙවන නියමය කියලා ලියාගත් අප්‍රභංශය මොකක්ද කියලා තේරුණා. මොකක්ද ඒ කියලා තියෙන්නේ? කැමති සම්මුත පුඩුවක ඕනෑම සම්මුත පුඩුවක මොකද්ද? විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයයි. ඒ කියන්නේ මෙයා කෝෂ හොයන්නේ විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයයි. IR ගුණිතයන්ගේ බීජයයි කියන්නේ මොකක්ද? මේ IR ගුණිතයන්ගේ බීජයයි කියන්නේ IR ගුණිතයන්ගේ බීජයයි කියන්නේ. ඒ දෙක මොනවාද වෙනවා කියන්නේ කර්චොෆ්. කර්චොෆ් කියන ඒ දෙක සමානයි. මේ සමාන ලකුණු දාන්නේ කර්චොෆ් කියපු හින්දා. මොකද්ද? සම්මුත පුඩුවක විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍ය IR ගුණිතයන්ගේ බීජයික්‍යයට සමානයි. ඔන්න ඔය සමීකරණ ලිව්වේ කර්චොෆ් කියපු නිසා. English medium kattiya any closed electric circuit loop the algebraic sum of the electromotive forces algebraic sum මෙතන එක කෝෂයක් තියෙන එකකින් මේක දෙකක් එන්නේ මෙතන බැටරි දෙක තුනක් තිබ්බනම් මෙහෙම වෙනවා ගොඩක් algebraic sum of the electromotive forces of cells is equal to the IR product algebraic sum of IR product එහෙනම් මොකද්ද කතාව කර්චොෆ්ගේ නියම වල කතාව මොකද්ද? කැමති පුඩුවක විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍ය එයාගේ IR ගුණිතයන්ගේ බීජයික්‍යයට සමානයි. ඔන්න පළවෙනි කතාව. මම මේක පොඩ්ඩක් සුළු කරන්නම්. ඍණ 5 සමාන මෙතන 1යි 2යි 3යි 3යි I1 ධන 2යි I2. ඔන්න පළවෙනි සමීකරණය මොකද I1 I2 කියලා දෙන්නෙක් ඉන්නවා නම් විචල්‍ය දෙකක් තියෙනවා අඩුම ගානේ සමීකරණ දෙකක් ඕන සමගාමී සමීකරණ දෙකක්. එක සමීකරණයක් හරි. ඔන්න මෙන්න ගාන මෙන්න විස්තරේ මෙන්න පළවෙනි කර්චොෆ් නියමය දැනීම. පළවෙනි කර්චොෆ් නියමය දැනීම නෙමෙයි. කර්චොෆ්ගේ දෙවෙනි නියම දාපු පළවෙනි අවස්ථාව. දැන් අපි ආයෙ පාරක් වෙන පුඩුවකට දාන්න ඕන. ආයෙ පාරක් වෙන පුඩුවකට දාන්න ඕන. ඇයි ඒ? හේතුව මෙතන I1 I2 ගන්න තව සමීකරණයක් එපැයි. කැමති පුඩුවක් දාමු. මම ඔයගොල්ලෝ ළඟ හිටියනම් ඔයගොල්ලෝ කැමති පුඩුවක් අහලා දැන ගන්නවා. දැන් ඔයගොල්ලෝ ළඟ නැහැ. මම මෙන්න මේ ලොකු පුඩුවට දානවා. මෙන්න මේ ලොකු එක. ලොකු එකකට දාන්නේ පටල ගන්න එපා. ලොකු එකකට දාන්නේ. මම මේ පැත්තට දානවා. කලින් ගියේ මේ පැත්තනේ. මම මේ පැත්තට ඇවිදන් යනවා. මෙතන නම් ඇවිදන් යනවා. එහෙනම් මොකද මම තෝරගත්ත පුඩුව? මෙන්න මේ ලොකු කාමරේ ලොකු ලූප් එක තෝරගත්තා. කොයි පැත්තටද මම යන්නේ? මෙන්න මේ පැත්තට යන්නේ. මොනවායින්ද මුලින්ම යන්නේ? මොනවායින්ද යන්නේ? විද්‍යුත් ගාමක බලය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොමොටිව් ෆෝසස් එහෙම නැත්නම් බැටරි එහෙම නැත්නම් මේ විදුලි කෝෂ එහෙම නැත්නම් සෙල්ස්. හරි. මොකද්ද පුඩුව ආයතන කියන මෙන්න මේ පුඩුව කොයි පැත්තටද මම යන්නේ? මේ පැත්තට යන්නේ. දැන් මම ඇවිදලා යනවා මොනවායින්ද ඇවිදලා යන්නේ? විද්‍යුත් ගාමක බලයන් ඇවිදලා යන්නේ. විද්‍යුත් ගාමක බලයක් හම්බුනොත් කෑවෙනවා. අන්න යනවා. අන්න හම්බුනා. මොකද්ද මේ? පළවෙනි එක ඉඳන් මේකට බහින්න තියෙන්නේ. බැස්සොත් පළවෙනි එක ඉඳන් දෙවෙනි එකට බැස්සොත් ඍණ 4යි. හරි වැඩි ඉවරයි. ආය නමනවා යන්නේ විද්‍යුත් ගාමක බල බැටරි වගේ. බැටරි විතරයි අපිට ඕනේ. ප්‍රතිරෝධක රෙසිස්ටර්ස් හම්බුනා කියලා අපි ගණන් ගන්න නැහැ. බැටරි විතරයි. අන්න හම්බුනා. 5යි. පළවෙනි එක ඉඳන් දෙවෙනි එකට කන්දක් නැගලානේ. පළවෙනි එක ඉඳන් කොහොම උඩට යන්නේ දැන් අපි කන්දක් නැගලා ධන 5යි. තේරුම් ගන්න ඕනද? මේවා ආපුවට නුහුරු ගතියක් දැනේ. හරි? නුහුරු ගතියක් දැනේ. ගණන් තුන හතරක් හදද්දී ඔක හුරු වෙලා යනවා. මේ පළවෙනි ගාන ජීවිතය හදන පළවෙනි ගානින්ද මේක යමක් ඉගෙන ගන්න. ඔහොමම ගණන් තුන හතරක් හදද්දී ඔයාලට මේවා සාමාන්‍ය දේවල් වෙයි. මාත් එක්ක මේක සාමාන්‍යීකරණය කරගමු. අපි ඊළඟ වීඩියෝ එකේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් මේව ගණන්ව තමයි හදන්නේ. මෙන්න මේක උඩින් එක ආයෙ මෙතෙන්ට ආවා. ආයෙ මෙතෙන්ට ආවා. එහෙනම් ඉච්චරයි. සම්පූර්ණ වටේම ගියා. අපිට හම්බුනේ බැටරි දෙකයි. මේ බැටරි දෙක තමයි. ඒ වැඩි ඉවරයි. සමානයි. දැන් මොනවා හොයන්න යන්නේ? දැන් යන්නේ ප්‍රතිරෝධක හොයන්න. ප්‍රතිරෝධක. කොන්දේසිය තමයි කලින් ගිය පැත්තටම යන්න. ඕන පැත්තකට යන්න බෑ. කලින් ගිය පැත්තටම යන්න. කලින් ගියේ මේ පැත්තට. එහෙනම් ඒ පැත්තට යන්න මොනවා හොයන්න ප්‍රතිරෝධක හොයන්න. අන්න හම්බුණා. අන්න ප්‍රතිරෝධයක් හම්බුණා. එකයි. අන්න ප්‍රතිරෝධයක් හම්බුණා. ඒ ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාව. අපි යන්නේ පල්ලෙහාට.
ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාව මොකද්ද? උඩට මොකද්ද? I1 න් I2. අපි යන්නේ පල්ලෙහාට ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාව I1 න් I2 උඩට. මේ දෙක වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් එක වතාවක් I1 ඍණ I2. හැබැයි අපි යන්නේ පහළට ධාරාව යන්නේ උඩට නිසා අපි මොකද කරන්නේ? ඍණක් දාන්න ඕන. මොන්න ඒක හරිය. යා. මෙතන ප්‍රතිරෝධය එකයි. ආයෙ අන්න තව කරන්න. මොකද්ද ප්‍රතිරෝධයගේ මොකක්ද? 2යි ධාරාව මොකද්ද? I1. අපි යන පැත්තට අනිත් පැත්තට තමයි ධාරාව යන්නේ. එහෙනම් මොකද්ද? ඍණ 2යි I1. අන්න ඒකත් හරි. ගියා මෙන්න එකක් ආවා. 1යි I1. අපි යන්නේ මේ පැත්තට ධාරාව යන්නේ මේ පැත්තට. ඍණ 1යි I1. මේක තනි පෙළියක්. මම මේක සුළු කරනවා. මෙතන 1යි. මෙතන I1 උයි ඍණ 1 2යි I1 ඍණ I1 ඔක්කොම ඍණ 2යි I1. ඍණ 2යි I1. මේකට මේක කැපෙනවා මේක රෝ. ඊට පස්සේ ඍණ I2. ඍණ I2. ඔන්න දෙවෙනි සමීකරණය. අන්තිමට තේරුණා කියලා. මේක නිකන් කටු කරගන්නකො මම ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා මුලින්ම කියලා දෙන්නම්. කටු කරගන්නකො. සමගාමී සමීකරණ දෙකයිනේ. මෙයයි මෙයයි. මම මේ දෙක කොටු කරන්න. ඔන්න එක සමගාමී සමීකරණයක්. ඔන්න තව සමගාමී සමීකරණ. මේ තව සමගාමී සමීකරණ දෙක විසඳුවාම I1 හොයාගන්නත් පුළුවන්. I2 හොයාගන්නත් පුළුවන්. දෙකම හරි. දැන් මෙහෙමයි. මම මේක ඊළඟ දේශනෙත් සම්පූර්ණයෙන් මේ ගානම ආය කියන්න. මේ ගානම සම්පූර්ණයෙන් ඊළඟ දේශනෙත් කියන්න. මොකද උනේ කියලා මම කෙටියෙන් කියන්න. මොනවාද මේ කර හිටියේ මේ I1 උයි I2 උයි I1 උයි I2 උයි දාන්න නම් ඕන ශාපාවක ගන්න ධාරාව හොයන්න පුළුවන්. ඒකට මොකද අපි පාවිච්චි කරපු නියමයේ කර්චොෆ්ගේ පළවෙනි නියමය. කර්චොෆ්ගේ දෙවෙනි නියමය. කර්චොෆ්ගේ දෙවෙනි නියමයට අනුව මොකද්ද? ඕනෑම කුඩුවක විද්‍යුත් ගාමක බලයන්ගේ වීජයක IR ගුණිතයන්ගේ වීජයකට සමානයි කියන නීතිය තමයි ඉගෙන ගත්තේ. එහෙනම් මොකද කරේ? අපි පුඩුවක් තෝරගත්තා. පුඩුවක් තෝරගෙන යන්න පැත්තක් තෝරගත්තා. පැත්ත තෝරගෙන ඒ විද්‍යුත් ගාමක බල හොයාගෙන ගියා. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට බැස්මන් නම් බහැලා තියෙන ඍණ දැම්මා. ඒකින්ද මෙතන ඍණ තමයි. එච්චරයි මේකේ හම්බෙච්ච මේ විද්‍යුත් ගාමක බල ධාරාවල් I1 වතාවක් 2 ධන I2 වතාවක් 2 එච්චරයි. I1 මෙතන එකක් තියෙනවා. මෙතන 1යි 2යි 3යි 2යි. ඊට පස්සේ මම තෝරගත්ත පුඩුව මොකද්ද? මෙන්න මේ ලොකු පුඩුව. අනිත් පැත්තට යන්න කියලා මම තීරණය කරා. මේක මේ පැත්තට ගිහින් මේක අනිත් පැත්තට යන්න කියලා තීරණය කරා. ඕන පැත්තට යන්න පුළුවන්. මොනවා යන්නේ කෝෂ වලට. මෙතනින් ඍණ 4යි නේ බැස්මක් නේ. ඍණ 4යි. මෙතනින් නැග්මක් නේ. ධන 5යි නේ. ඍණ 4යි ධන 5යි. ඊට පස්සේ IR ගුණිත. මෙතන ප්‍රතිරෝධයක් හමුනා 1යි. එක වතාවක් I1 ට I2 එක හරහා ගන්න ධාරාව I1 ට I2 එක වතාවක් I1 ට I2 මේ ඍණක් ආවේ කොහෙන්ද? අපි යන පැත්තට අනිත් පැත්තට ගිහින් තියෙන ධාරාව ඍණක් ආවා. එහෙනම් මේක ඇයි එහෙමයි. ඊට පස්සේ ඔබ ගියාම මෙන්න මෙතන තව ප්‍රතිරෝධයක් හමුනා 2යි I1 දෙක හරහා ගන්න ධාරාව I1 2යි I1 අපි යන්නේ මේ පැත්තට ධාරාව ගන්න මේ පැත්තට එහෙනම් 2යි I1 ඍණ. ඊට පස්සේ යන්න ආයෙත් මෙතනින් ගියා 1යි I1 1යි I1 ඒක ඍණ වුණේ අපි යන්නේ උඩට ධාරාව යන්නේ අඩට ඍණ. ඒක සුළු කරලා මෙන්න මේ සමගාමී සමීකරණය වගත්තා. සමගාමී සමීකරණ දෙක ඔයගොල්ලෝ ගෙදරින් විසඳන්න. සමගාමී සමීකරණ දෙක ගෙදරින් විසඳලා මේ I1 I2 කියන
දෙකට අදාළ උත්තර දෙක මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි බලමු හැමෝටම ඇවිල්ලා තියෙන එකම උත්තරේද කියලා. I1 I2 කියන එකේ උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ගෙදරින් හදලා. ඒක පළවෙනි කතාව. දැන් මේක තමයි කර්චොෆ්ගේ පළවෙනි සහ දෙවෙනි නියමයෙන් පාවිච්චි කරලා ගණන් හදන විදිය. මේ ජීවිතය හදව පළවෙනි ගාන විය හැකි. ජීවිතය හදව පළවෙනි ගාන මේ වගේ නුහුරුයි. මං හිතනවා තේරුණා කියලා. තේරුණාට පොඩි නුහුරු ගතියක් දැනේ. මං ආයෙත් කියන්නේ ලබන ඊළඟ මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් කර්චොෆ් මේ දැන් ඇත්තටම ධාරාවිද්‍යුතයේ සංකීර්ණ කොටස් වලට යන්නේ. මේ ලොකු පරිපතත් එක්ක ඔට්ටු වෙන කේස් එකේ ඉන්නේ. ඒක නිසා මිස් වෙන්න දෙන්න එපා. මම මේ ගානත් ලබන සති ඊළඟ ලෙක්චර් එකේදී මම මේ ගානත් මම සාකච්ඡා කරන්න. හරි. තව ගණන් කීපයක් අපි හදමු. ඊට පස්සේ මම ටියුට් එක දෙන්නම්. ඊට පස්සේ ටියුට් එක ගණන් ඔක්කොම අපි හදමු. හදලා පොඩ්ඩ ප්‍රැක්ටිස් වෙමු. හරි. පොඩ්ඩ ප්‍රැක්ටිස් වෙමු. මේ ගාන සම්පූර්ණයෙන්ම ලියා ගන්න. එහෙනම් මම අදට මේක නවත්තනවා. දැන් පැය පැනලා අදට නවත්තනවා. අපි එහෙනම් ඊළඟ දේශනෙන් හම්බෙමු. මේක දැන් කවුරු හරි ඉන්නවා මේක තේරිච්ච නැති කෙනෙක්. මේ ගාන සම්පූර්ණයෙන්ම කොටස් කෑලි බෑලි තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඉන්නවා. මම ඊළඟ කියවිලා මම මේකත් ආයේ වෙන විදිහකට කියලා දෙන්න තව ගණන් ටිකක් හදනවා. ඒක නිසා තේරිච්ච කට්ටිය සතුටින් ඉන්න, තේරිච්ච කට්ටිය තේරුණු ඉන්න සතුටින් ඉන්න, තේරිච්ච නැති කට්ටිය ඊළඟ පාර දැන් මේක ලොකුට ආයෙත් කරන ඉන්න සතුටින් ඉන්න. හැමෝම සතුටින් ඈ. හරි. එහෙනම් අපි මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න. එහෙනම් මම පාඩම මෙතනින් නවත්තනවා. හරි. එහෙනම් ආයෙත්